අයිබෝ අද අපි දුවල පුතාලත් එක්ක එකතු වෙන්නේ උසස් පෙළ තොරතුරු සංවේදන තාක්ෂණයේ අපි දෙවෙනි පාඩමේ 2.2 එහෙම නැත්නම් දෙවෙනි පාඩමේ දෙවෙනි කොටසේ තියෙන නිපුණතාවයත් එක්ක 2.2 competency එක්ක එතනදී අපි කතා කරන්න අද ලෑස්ති වෙන්නේ ඕගොල්ලන් එක්ක ගිය සතියේ කතා කරපු පාඩමේ තිබ්බ කොටස් වලට තව පොඩ්ඩක් අපි ඉදිරියට ගෙනියන්නයි සූදානම් වෙන්නේ. දැන් අද අපි ඔබ මේ දකින වැඩ කරන පරිගණකවල කම්පියුටර්ස් වල තියෙන මේ බොහෝ කොටස් අපිට අතට අහුවෙන බොහෝ කොටස් තියෙනවනේ. අපි කියන්නේ හાર્ඩ්වෙයාර් පාර්ට්ස් කියලා. දෘඩාංග කොටස් තියෙන්නේ. මේ කොටස් වල එකමුතුවක්නේ පරිගණකය කියන්නේ. දැන් කාට හරි කියන්න බෑනේ බල්බ් එක කියන වගේ කම්පියුටර් එක කිව්වට මාරි නෑ. කම්පියුටර් කියන්නේ සිස්ටම් එකක්. පද්ධතියක්. ඇයි එහෙම කියන්නේ? කම්පියුටරේ හැදිලා තියෙන්නේ බොහෝ කොටස් වල එකතුවකින්. මේක හැදිලා තියෙන්නේ කොටස් ගොඩක එකතුවක් එක්ක. එතකොට අපි ඇත්තටම කියනවා නම් පරිගණක පද්ධතියක්. කම්පියුටර් සිස්ටම්. ඒ කියන්නේ පාර්ට්ස් ගොඩක එකතුවක්. ඒක තමයි ලස්සන වචනේ අපි කතා කරන්න ඕනේ. ඒක පරිගණක පද්ධතියක කොටස් මොනවද? මොන දේවල් කරන්නේ? දැන් එක එක්කෙනා එක එක කොටස් වලින් කරන්න ඕනේ එක එක කාර්යයන්නේ. මේ කාර්යයන් වෙන වෙනම ඉගෙන ගන්නට තමයි අද අපි ලෑස්ති වෙන්නේ. එහෙනම් මේ පාඩම ඔබට අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේවන්නේ. ඒ වගේම ඔබට එන්නයි YouTube නාලිකාවේ බලන්න පුළුවන්. එහෙනම් අපි ආදරණීය දුවල පුතාලා ගුරුවරු ඔක්කොම මේ පාඩමත් එක්ක එකතු වෙන්න අපි මේ පාඩම ඉස්සරහට කරගෙන යමු. අපි මේ පාඩමේදී ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ තියෙන කොටස් ගැන. ඒ කියන්නේ පරිගණකයේ තියෙන විවිධ සංරචකයන්. සංරචකයන්ගේ එකතුවක් ගැනයි අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. මොනවාද සංරචක කියලා කියන්නේ? පරිගණකයක තියෙන සංරචක අපි කොහොමද එකතු කරලා ගන්නෙ? මේකෙදි අපි කතා කරන අපි අවසාන වශයෙන් මොනවද අපි ඉගෙන ගන්න කියන එක ගැන අපි බලමු පරිගණකයක. පරිගණකයක තියෙනවා ආදාන කොටසක්. ඉන්පුට් කරන්නට ඕනේ. යමක් පරිගණකයේ තුලට ලබා දෙන්න ඕනේ. ඉන්පුට් කරන්න ඕනේ. ආදාන කොටසක් තියෙනවා. මේ ආදාන කරපු දේ ඊළඟට සැකසෙන්න එපයි, ප්‍රොසෙස් වෙන්න එපයි, හැදෙන්න එපයි. මේ හැදුන දේ ඊළඟට එක්කෝ අපි අවුට්පුට් එකක් හැටියට ප්‍රතිදානයක් හැටියට ලබා ගන්නවා. එහෙම නැත්නම් අපි ඒක ගබඩා කරනවා, ස්ටෝර් කරනවා. ලස්සන වචනේ ආචායනය කරනවා. මේ කොටස් හතර එකිනෙකට සම්බන්ධ වෙනවා. මේක තව ලස්සනට කියනවා නම් input, process, output. ඒ වගේම ඔබ දන්නවා output එකක් ගිය දෙයක් නැවත වරක් අපිට පුළුවන් ස්ටෝර් කරලා හරි නැවත ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒක ස්ටෝර් කියන තැන ආචායනයේදී අපිට පේන හිතල දෙකක්. දැන් ඔබේ තියෙන ගබඩාවක් පරිගණකයට දෙන්න පුළුවන්. ඒ වගේ පරිගණකයේ තියෙන දෙයක් ගබඩා කරන්න පුළුවන්. ඒකයි මේ හිතල දෙකක් කියන්නේ. මොනිටරේ තියෙන දෙයක් ඇතුළට යන්නේ නැහෙනි. අපි තව වෙලාවකදී එක්කන කතා කරනවා. ඒක මේ කොටස් හතර වෙනම ඉගෙන ගන්නට තමයි අපේ දුවල පුතාලා දැන් මේ මාත් එක්ක සූදානම් වෙන්නේ. මේක පරිගණක ගැන මූලික අවබෝධයක්. හැබැයි මූලික අවබෝධය උසස් පෙළ දරුවෝ ඉතින් හොඳින් දැනගන්නට ඕනේ. අපි රටේ තොටේ කතා කරන්නේ මේවනේ. පරිගණක ගැනනේ. අපෙන් අහන්නේ මේව ගැනනේ මිනිස්සු. අපි කඩේකට ගියොත් වෙළඳ පොලේදී බඩු ගන්නකොට පරිගණකය ගැන කතා කරන්න එපා. අවසාන වශයෙන් අපි ඒ ටික දැනගන්න එපා. ඒ ටික කරපු දරුවෙක් හොඳ දැනුමක් තියෙන්න එපා පරිගණක පිළිබඳ විශේෂයෙන් දෘඩාංග පිළිබඳ හાર્ඩ්වෙයාර් පිළිබඳ දැනුමක් තියෙන්නට ඕනේ. ඒක ඉතාම වැදගත් ඔබේ අධ්‍යාපනයේට. හොඳයි. අපි කතා කරේ පරිගණකයේ ප්‍රධාන කොටස් හතරක් ගැන. ආදාන, ප්‍රතිදාන, එහෙම නැත්නම් සැකසුම් ගැන අපි කතා කරා. ඊළඟට අපි ආචායන. මේ සැකසුම් වලදී අපි අලුත් වචනයක් එකතු කරලා තිනවා. මධ්‍ය සැකසුම් ඒකකය central processing unit එක motherboard මව්පුවරුව
අපි ඉදිරියේදී මේ ගැන තවදුරටත් කතා කරනවා. එහෙමනම් අපේ පාඩම ඉස්සරහට යන්නේ ආදාන ප්‍රතිදාන CPU සහ motherboard සහ ආචයන storage devices ගැනයි අපි කතා කරන්න දැන් එකතු කරගන්නේ. input devices දැන් ඕනම තැනකට දෙයක් අපි input කරන්න එපේ. උත්තරයක් විතරක් ඇවිල්ලා බෑනේ. අපි එක එක උපාංග පාවිච්චි කරලා input කරන්න ඕනේ. මොනවාද මේ උපාංග? එක එක ಜಾති උපාංග input කරන්න තියෙනවා. දැන් වර්තමානයේ නූතන පරිගණකයට බොහෝ ආකාරවලින් අපිට ආදානයන් ලබා දෙන්නට පුළුවන්. අපේ පාඩමේ කතා කරද්දී තවත් මයිම් තියෙනවා. අපි බලමු මොනවාද මේ ඔබට පේන්නේ ඔබට එක එක උපාංග පරිගණකයේ පාවිච්චි කරන ආදානය සඳහා input devices ගැනයි අපි කතා කරන්නේ. දැන් මේ input devices ආදාන උපාංගත් එක විදිහට වැඩ කරනවා. සමහර ඒවා තියෙන ගතිගුණ නෙවෙයි අනිත් ඒවායේ ලක්ෂණ තියෙන්නේ. ආදාන උපක්‍රම වෙනස්. input methods වෙනස් වෙනවා. එක ක්‍රමවේදවල තමයි input කරන්නේ. එක ක්‍රමවේද තියෙනවා. දැන් පළවෙනියටම අපි දකින්නේ යතුරු පූර්වක්නේ. දැන් මම යතුරු පූර්වක් අරගත්තොත් මේ තියෙන යතුරු පූර්ව අපි චුට්ටක් කතා කරනවා යතුරු පූර්වක් ගැන. මේ බලන්න. දැන් මේකේ මගේ ඇඟිල්ල වදිනවනේ. ඇඟිල්ල වදිනවා. මම ඉන්පුට් කරනවා. ඔබ දන්නවා ඉන්පුට් කරනවා. එතකොට මේ බලන්න මේකෙන් අපි කීබෝඩ් එක පාවිච්චි කරනවා. ඒ වගේම අපිට පුළුවන් යමක් හරියට පෙන්වන්න. උදාහරණයක් මවුස් වගේ කෙනකින් හරි තැනක් පෙන්වන්න පුළුවන්. පොයින්ට් කරන්න පුළුවන්. පොයින්ටින් ඩිවයිස්. ලක්ෂය හරියට දක්වන්න පුළුවන්. හරි තැනට වෙඩි තියනවා වගේ. හරි තැනට ජොයිස්ටික් එකෙන් ගිහිල්ලා වෙඩි තියන්න පුළුවන්. හරි තැනට අපි යන්නට ඕනේ. ඍජු ආදායන උපාංග. සමහර දේවල් වලට අපි මැදිහත් වෙනවා අඩුයි. දැන් අපි කඩේකට ගිහිල්ලා බාකෝඩ් එකක් ගැහුවම ඒක ඍජු ආදායන කෙලිම මැෂින් එකට යනවා. ඍජු ආදායන direct input method තියෙනවා. direct input method ගැන අපි කතා කරනවා. ඊළඟට දැන් මේ මාව ඔබට පේනවනේ. මම කොහොම හිටියත් මේ පාඩම පේනවනේ. මේ උපකරණ ටික පේනවනේ. දැන් බලන්න මේවා කැමරාවකින් ආදානය කරලා තියෙනවනේ. ඉන්පුට් කරලා තියෙනවා. නැත්තම් මම පේන විදියක් නෑනේ. මගේ කටහඬ ඔබට ඇහෙනවනේ. ඒත් මේවා එතකොට රූප මගේ දේවල් ආදානය කරන්න එපා. ශබ්ද ආදානය කරන්න එපා. ඒවත් ඇතුළට යන්න ඕනේ. එතකොටනේ දෙයක් සකසෙන්නේ. ඊළඟට සුපරීක්ෂණේ ස්කෑනින් සිස්ටම්. දැන් ගොක් ඒවයි තියෙන දැන් කල් ස්කෑන් කරන එකනේ. ඇල්ලුවා ගත්තා. ටක් ගාලා ස්කෑන් කරනවා. ස්කෑනින් කියන්නේ බොහොම අලුත් ක්‍රමයක්. ආදානයේදී පාවිච්චි කරන. ඒවා අපි මැදිහත් වෙනවා බොහොම අඩුයි මිනිස්සු. ඒවා විවිධම උපක්‍රම වලින් වැඩ කරගෙන යන්නේ. ඔන්න අපි දැන් කතා කරගත්තා ආදාන උපක්‍රම කීපයක්. දැන් මේ එකෙන් එක ගැන තව පොඩ්ඩක් ඉස්සරහට අපි කතා කරලා බලනවා මොනවාද මේ එකේ තියෙන වැඩි විස්තර කියලා. හොඳයි. අපි ඉස්සෙල්ලාම යතුරු පුරුවක් ගැන කතා කරමු. මේක බොහොම හොඳින් දකින දෙයක්. කීබෝඩ් එකක් ඔබේ කම්පියුටරේ, ලැප්ටොප් එකේ, ෆෝන් එකේ යතුරු පුරුවක්. මේකෙදි බොහෝ විට යතුරු පුරුවක් ඈත ඉඳලා පාලනය කරන්න බෑනේ. ළඟට ඇවිල්ලා අත ඇඟිල්ල තියන්න ඕනේ. එතකොට තමයි ඒක ඉන්පුට් වෙන්නේ. නැතුව මේ කීබෝඩ් එකක් වෙන විදිහකට හෑන්ඩල් කරන්න බෑනේ. කීබෝඩ් එක අර ඉස්සෙල්ලා මම ගත්තා වගේ කීබෝඩ් එක අරගෙන තට්ටු කරන්න ඕනේ. මේ කීබෝඩ් එකේ ඔබ කීබෝඩ් එකත් එක්ක ස්පර්ශ වෙන්න ඕනේ. මේ කීබෝඩ් එකත් එක්ක ඔබ ස්පර්ශ වෙන්න ඕනේ. හරි? ඔබේ අත ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට තමයි ආදානයන් ගමන් කරන්නේ. හොඳයි. ඒ කීබෝඩ් එක ගැනයි අපි කතා කරගෙන ගියේ. ඊළඟට අපි කතා කරන්නේ මවුස්. දැන් මවුස් කියන එක ඔබ දන්නවනේ. මවුස් නිකන් ලක්ෂයක් හරියට පෙන්නනවා මම. හරි තැන පෙන්නනවා. ක්ලික් කරන්නේ හරි තැන බලලා. හරි තැනට ගිහිල්ලා ක්ලික් කරන්නේ. නැතුව එහෙම නෙවෙයිනේ. ඒ ක්ලික් කරන්නේ හරි තැන සිලෙක්ට් කරලා ක්ලික්. ලක්ෂයකට ගිහිල්ලා එතන පෙන්නනවා. ලක්ෂීයයි පොයින්ට් කරනවා හරියට එතනින්. අපේ තියෙන පෑඩ් එක ටච් පෑඩ් කියන කොටස. හරි තැනට ගෙනහිල්ලා අපි එතනින් කතා කරන්න ඕනේ. දැන් ඔය පොඩි අපේ දුවල පුතල හොඳට දන්නවා. ජොයිස්ටික් එක. මෙහෙයුම් යටිය. හරියට ඔය ක්‍රීඩා කරන කට්ටියම හරියට දන්නවා තැන ගෙනියන තැලේ. ෆෝන් වලත් ඒක තියෙනවා මෙහෙයුම් යටිය.
අපි කතා කරන්නේ හරියටම කොහොමද ඒ තැන පෙන්වන්නේ ජොයිස්ටික් එකක් ගැන. ස්පර්ශක තියෙන. දැන් බොහෝ තැන්වල තියෙන්නේ අපේ ෆෝන් එකේ සමහර කම්පියුටර්ස් වල අපි යන්නේ ATM මැෂින් වල බොහෝ තැන්වල තියෙන්නේ ස්පර්ශක තිර ටච් ස්ක්‍රීන් එකක්. අපි එතනට ගිහිල්ලා ඇඟිල්ලේ ටච් කරනවා. ඒකට බලන්න ඒකේ තිරේ තමයි ආදානය ගන්නෙ. ස්ක්‍රීන් එක තමයි ඉන්පුට් එක හැටියට සලකන්නේ. මේවා අපේ දුවල පුතාලා හරියට දන්න උපකරණ දැකලා තියෙන උපකරණ අත්විඳින උපකරණ. තවත් දැක්වීමේ උපාංග තියෙනවා. ට්‍රැක් බෝල් ඩිජිටල් ටැබ්ලට්ස් වගේ දේවල් අපි කතා කරනවා. මම දැන් කාලේ කතා කරනවා අලුත් දේවල් අපි කතා කරනවා. එතකොට දැන් අපි කතා කරේ කීබෝඩ් එක ගාවට පොයින්ටින් ඩිවයිසස් ලක්ෂීය උපාංගික ලක්ෂයකට ආදාන දක්වන උපාංග ඍජු ආදාන උපාංග. දැන් අපි බැංකුවකට ගියාම වෙළඳපොළකට ගියාම අපේ කාඩ් එක දුන්නා මේගොල්ලන් කාඩ් එක චිරිස් ගාලා මෙහෙම වදිනවා. අපි දන්නෙත් නෑ මොකද උනේ ඒගොල්ලන් දන්නෙත් නෑ. හැබැයි අර චුම්බක පටියේ තියෙන දේවල් ඒ යන්ත්‍රයේ කියවලා ඔබේ බැංකුව ඔබේ ගිණුමේ මුදල් බොහෝ විස්තර ගිහිල්ලා අවසාන වශයෙන් ඔබට ලැබෙන බිලේ ඔය ඔක්කොම ටික තියෙනවනේ. එහෙනම් කොහෙද මේ කියුවේ? මේ ස්ට්‍රිප් එකෙන් කියවලා තියෙනවා. අර පටියේ චුම්බක පටියෙන් කියවලා තියෙන්නේ. එතකොට මේ චුම්බක පටිය කියවන්න පුළුවන්. එතකොට ඒක කියවන්න පුළුවන්. ආදානය හැබැයි ඩිරෙක්ට්. අපි මැදිහත් වෙනවා පොඩ්ඩක් අඩු ගතියක් මෙතන තියෙනවා. අපිට හරි ලේසියක් මෙතන දැනෙනවා. තීරුකේත අපි ඇපල් ගෙඩි දෙකක් ගත්තම ඒ කඩේ ඉන්න නෝනා අපිට පොඩි ලේබලයක් අලවලා දෙනවා. ඉරි තියෙන. ඒක ගෑල් දුන්නම කවුන්ටරේට එයා ඒක ලයිට් එකකට ඇල්ලුවා තීරුකේත කියවනේට මෙන්න බිල කියනවා. බලන්න. බාකෝඩ් තීරුකේත. ඒ තීරු වල තමයි සියලු ගුණාංග තියෙන්නේ. ලක්ෂණ තියෙන්නේ. ඒව තමයි කියවන්නේ. මේවා අපි දැකලා තියෙනවා. මේවා අපි අත්විඳලා තියෙනවා. මේවා අපි දන්නවා. ඊළඟ එක. අපි කතා කරන සූරු කාඩ් පත්. අපි කියන ස්මාර්ට් කාඩ්. දැන් කාලේ. දැන් සමහර ස්මාර්ට් කාඩ් නම් ටච් කරන්නත් ඕනේ. ලයිට් එක ගාවට ලං කරාම ඇති. මේවෙන් සියලු දේ කියව ගන්නවා. රයිට්. අපි කතා කරා දෙවෙනි කොටස, තුන්වෙනි කොටසට අපි ආවා දැන්. ඊළඟට අපි එන්නේ 4 රූප ආදානේ. දැන් මේ මාව ඉන්නේ මේ ඩිජිටල් කැමරා කීපයක් මැද. මේ පාඩමයි මාවයි ඔක්කොම ආදානය කරනවා. නැත්තම් ඔයාලට පේන්නේ නැහැනේ. එතකොට ඒ කියන්නේ මාව ආදානය වෙනවා. ඩිජිටල් කැමරා, වීඩියෝ කැමරා මේවා වලින් තමයි මාව ගන්නෙ. ඒ පැත්ත ඔයගලන්ට පෙන්වන්න බෑ. ඒ වුණාට ඒ කැමරා වලින් තමයි ඔයගලන්ව ඒ විදිහට ගෙනින්නේ. ඒතර ආදාන රූප, ශබ්ද, චලන, නිශ්චල මේ සියල්ල ඔබව ආදානයට කරගන්නට පුළුවන් වෙනවා. වෙබ් කැමරාවක් දැන් බලන්න මේ දවස්වල ඔන්ලයින් උගන්වනකොට ගුරුවරයා පේනවා වෙබ් කැමරාවක් වරා වෙබ් කැම් එකක් වෙබ් කැමරාවක් රූපමය ආදානයක් CCTV කැමරා දැන් මේ ගෙවල් වල නගරවල පාරවල් වල බොහෝ දේවල් ආදානය කරනවා. අපි අනුතුරු දකිනවා, ඔරු වෙනවා දකිනවා. ඒවා ආදාන දෙසයි අපි දකින්නේ. හොඳයි. සුපරීක්ෂක ස්කෑනින් කියන එක යමක් ස්කෑන් කරනවා. ඒක හරියටම කියවනවා රූපමය වශයෙන් ගන්නවා. දැන් මේ ස්කෑනර්ස් බොහොම ජනප්‍රියයි. මේ විදිහට ස්කෑනර් එකකට දාලා වැහුවම ඒක ඉමේජ් එකක් හැටියට රූපයක් හැටියට පරිගණකයට ආදානය වෙනවා. මේක තමයි පින්තූර ගන්නෙ. මේවා බහුලව පාවිච්චි කරනවා. ඊළඟට ඔබට අලුත් වචනයක් පාවිච්චි වෙනවා MICR magnetic ink character recognition චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ. මේක විශේෂිතයි දුවල පුතාලා. ඔබ දන්නවද මේ චෙක්පත් කියලා දෙයක් තියෙනවා. මුදල් හුවමාරුවේදී පාවිච්චි කරන චෙක්පත් චෙක්ස් කියලා අපි කියන්නේ. මේ චෙක් එක හරියටම හරිද නිස්කාශනය කරනවා. රියලයිස් කරගන්න රියටම හරිද කියලා බලන්න ඒකේ තියෙන චුම්බක අකුරු ලෝහමය චුම්බක මැග්නටික් ඉන්ක් වලින් ලියපු දේවල් හරියට බලනවා මෙන්න මේ මැෂින් එකේ. අපිට ඕක කරන්න බෑ. ඒක මැග්නටික් ඉන්ක් චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනයක්. මේ MICR මොඩල් එක පාවිච්චි කරන්නේ ස්පෙෂලි බැංක් චෙක්ස්. ඒවා හරියට බලන්නයි පාවිච්චි කරන්නේ. OMR
දැන් බහුවර්ණ ප්‍රශ්න MCQ වල අපි උත්තර පහක් දෙනවා ඒ ලෙවල් වල. අපි එක උත්තරයක් කළු කරනවා. උත්තර ටික කළු කරලා මැෂින් එකට දැම්මම මැෂින් එක ක්‍රියා කරනවා. හරියට ලකුණ දිහා බලනවා. ලකුණ දිහා බලනවා. මාක් රිකග්නිෂන් ආලෝකේ ලකුණ දිහා බලනවා. මේ විදිහට බහුවර්ණ උත්තර ප්‍රශ්න වල ඉක්මනට බලන්න පුළුවන්. මාක් එක රිකග්නිෂන් කරන්නේ මේ පෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ ගියාම ඒකට ගාලා උත්තර ටික බලන්න පුළුවන්. OCR optical character recognition අක්ෂර කියවනවා. දැන් මේක ස්කෑනින් වලට වඩා වෙනස්. ඔබට පොතක යම් කොටසක් ගන්නට ඕන නම් ඔබ කරන්නේ පොතේ ඒ සම්පූර්ණ මේක ගෙනිනවා. ඒ රූප අකුරු ටික ඒ විදිහටම කම්පියුටරයට හෝ ෆෝන් එකට ඉන්පුට් කරන්න පුළුවන්. මේක හරිම වටින උපකරණයක්. OCR method. මේ මෙතඩ් තුන ගැන පොඩ්ඩක් ඔයගොල්ලන් දැනගන්න ඕනේ. MICR magnetic character recognition. OCR optical character. OMR optical mark. මේවා input methods කීපයක් සුපරීක්ෂණ ස්කෑනින් හරහා කරන ක්‍රමවේදයක් ලෙසයි අපි දකින්නේ. මයික්‍රොෆෝන් එක ශබ්දේ මෙතන නම් මේ චූටි මයික්‍රොෆෝනයක් තියෙන්නේ. මේක චූටි. ඒ වුණාට මේකෙන් මං කතා කරන සද්දේ ඉන්පුට් වෙනවා. ඊට පස්සේ තමයි ඔබට ඇහෙන්නේ. ඒතර මේකත් ආදාන උපක්‍රමයක්. මයික්‍රොෆෝනේ චූටි නර සද්දේ උතර ඇහෙනවා. එහෙම නේද? ඒක ආදාන උපක්‍රමයක්. ශබ්දේ ආදානය කරනවා. මේක උහම ශබ්දය කියන්නේ තවත් ඉරියව්වක් නේ. තවත් ඉසව්වක් නේ අපි. රූප, ශබ්ද වගේම ඉසව්වක්. දැන් අපි කතා කරලා ඉවර කරේ දුවල පුතාලා ආදාන උපාංග පිළිබඳව. දැන් මේ ඍජු ආදාන උපාංග කියන්නේ උදාහරණයක් බැංකුව කියලා හිතන්න. බැංකු කාඩ් එක දැම්මම හුඟක් දේවල් මට මතක නැහැ. බැංකු අංකය මට මතක නැහැ. සමහරවිට මගේ නම ටයිප් කරනකම අකුරු වැරදෙනවා. අංක අර බලන්න අර කාඩ් එකෙන් ඔක්කොම ටික හරියට යනවානේ. හරිම ස්වයංක්‍රීයව ඒ වැඩේ කරගන්න පුළුවන්. නිවැරදි කාලය වැය වෙන්නෙත් නැහැනේ. දැන් ඔය ඔක්කොම ලියන්න කියාගත්තොත් මොනක් වෙලාවක් නැස්ති වෙනවද? මේ ඩිරෙක්ට් ඉන්පුට් මෙතඩ් වල මෙන්න මේ ලක්ෂණ ටික අපි කතා කරනවා. ස්වයංක්‍රීයව ඔටෝමැටිකල් කැප්චර් කරනවා data. හරිම නිවැරදි accurate 100% accurate. ඒ වගේම කාලය හරි අවම වෙන්නේ less time. මේ අත්‍යවශ්‍යයි මේ ලෝකේ. එතකොට අපි මේ කතා කරේ ඍජු ආදාන උපාංගවල තියෙන වාසිය. දැන් ලෝකේ පුළුවන් තරම් ටික යන්නේ ඩිරෙක්ට් ඉන්පුට් මෙතඩ් වලට. ඒවයි මෙන්න මේ වාසි තුන තියෙනවා. කාලය අඩුවෙන් වෙන්නේ, නිවැරදි. හරි. මෙන්න මේ වගේ ලක්ෂණත් එක්ක තමයි අපි එකතු වෙන්නේ ඩිරෙක්ට් ඉන්පුට් මෙතඩ් වලට. දෙවෙනි ප්‍රතිදාන උපාංග එළියට ගන්නව තොරතුරු. එළියට ගන්නවා. එතෙන්දී අපි කතා කරනවා මොනිටර්ස්, පරිගණක තිර, printers ගැන සහ තවත් කොටස් කීපයක් ගැන. හොඳයි. පරිගණකයක තියෙන වටිනම දේ මොනිටරේ. දැන් හිතන්න කම්පියුටරයක් තියෙනවා මොනිටරේ නැහැ. කම්පියුටර් තියෙනවා මොනිටරේ නැහැ. මොනවාද කරගන්නේ අපි? මොබයිල් ෆෝන් එකක් තියෙනවා ඔබේ වචනේ ඩිස්ප්ලේ එක නැහැ. හරිම පාවිච්චි කරගන්න විදියක් නැහැ. අත්‍යවශ්‍යම දේ තමයි මොකද්ද මේ තිරයක් තියෙන දේ. මොනිටර් කියන සිස්ටම් එක. ඊටාම වැදගත්. දැන් මේ මොනිටර්ස් කාලයත් එක්ක පරිණාමය වෙනවා. බොහොම කාලයකට ඉස්සෙල්ලා තිබ්බ මොනිටර්ස් කීපයක් දැන් තියෙන මොනිටර්ස් වලට අපි කතා කරනවා. ඉස්සරව තිබ්බේ CRT කියන මොනිටර් එක. ඊළඟට LCD, LED මොනවාද මේ? දැන් බලමු මොනවාද කියලා. CRT monitors, cathode ray tube. මේක පරණ කතාවක්. ඔය පරමාණු හොයාගන්න කාලේ විලියම් ක්‍රූක්ස් තමයි කැතෝඩ කිරණ නලය හැදුවේ. එතනදී ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා ඍණාග්‍රේ සිට දානාග්‍රේට. කැතෝඩ් ඍණ කිරණ ගමන් කරනවා. මේවා තිරයක වැදිලා රූප පේන්න ගන්නවා. මේ තාක්ෂණය තමයි මේ තියෙන්නේ. ඔබට පේනවා ඇති මේ රූපේ හොඳටම ඒ ටියුබ් එකක් තියෙනවා. නලයක් තියෙනවා. මෙන්න මේ නලයට තමයි CRT කැතෝඩ් ඍණ ආරෝපණ ගමන් කරන නලයක් තියෙනවා.
මේක ටිකක් ලොකුයි. බරයි. මේසෙන් එකයි. විදුලියත් ගොඩක් යනවා. ඒ හින්දා මේක ඒ කාලේ ජනප්‍රිය වුණාට ටිකෙන් ටික මේකෙන් ඉවත් වුණා. ඊළඟට ලෝකේ ආව බොහොම පැතලි තිරවලට. පැතලි තිරවලට ආවා. අපි ඉස්සෙල්ලාම ආවේ LCD liquid crystal display. ද ක්‍රිස්ටල් කියලා කියන්නේ ස්පටික කියන වචනනේ. ස්පටික කියන එකනේ. ඔබට මේ රූපේ පේනවා මේ මැද ලොකු ස්පටිකයක් තියෙනවා ක්‍රිස්ටල් එකක්. මේ හරහා තමයි නිපදවන්නේ. දැන් පොඩ්ඩක් ඔබයි මමයි මේ ගැන කල්පනා කරමු. අදටත් තියෙන්නේ CRT අර ලොකු කැතෝඩ කිරණ නලේ නම් ඔබේ ෆෝන් එක ගැන ඔබ හිතන්න. සාක්කුව දාගෙන යන්න වෙන්නේ නැහැ. ඇයි? ලොකු ටියුබ් එකක් තියෙනවා. ඔබේ ගෙදර බිත්තියේ තියෙන ටීවී එක දිහා හිතා බලන්න. ඒක තාමත් ලොකු උපකරණයක්. මේ තොරතුරු sannivedana තාක්ෂණය අනිත් පැත්ත හැරුණා. ලොකු විප්ලවයකට පත් වෙච්ච එක දෙයක් හැටියට මම ඔබට මතක් කරනවා. මොකක්ද? මෙන්න මේ තිරවල ඇති වෙච්ච වෙනස. ඔරලෝසුවක් පොඩි ටැබ්ලට් එකක් කොච්චර සිහින් උපකරණ ලෝකෙට බිහි වෙන්න මේ තාක්ෂණය කොච්චර වැදගත් වුණාද? කල්පනා කරන්න ඕනේ මේවා ගැන. මේ වෙනසත් එක්ක තමයි අපිට වටිනාකම් ඇති වෙලා තියෙන්නේ මේ තාක්ෂණي. මේ දෘඩාංග වෙනස් වීම පරිගණක තාක්ෂණයට ප්‍රබලව බලපානවා භාවිතයන් පිළිබඳව. ඊළඟට මේ LED කියන එක දන්නවා light emitting diode ආලෝක විමෝචක. ඔබ දන්නවා ඔබ හොඳටම diodes ගැන. ඩයෝඩ් වල වර්ගයක් තමයි LED ආලෝක විමෝචක ඩියෝඩ්. තව ඩයෝඩ් වර්ග තියෙනවනේ. ඒ ඩයෝඩ් වලින් එක වර්ගයක් තමයි ආලෝක විමෝචක ඩියෝඩ්. මේකෙන් කරන්නේ ආලෝකය විමෝචනය කරනවා. light emitting. මේ වගේ ඩයෝඩ් පැනල් එකක් හරහා තමයි මේකේ තාක්ෂණිකව රූපවේ නිර්මාණය කරන්නේ. මේක තවත් ඉදිරියට යෑමක්. CRT ඊළඟට අපි කතා කරේ ඊට පස්සේ ක්‍රිස්ටල් ගැන ඊළඟට අපි කතා කරේ ඩයෝඩ්ස් පිළිබඳව. දැන් මේක තවත් ඉස්සරහට යනවා. දැන් තවත් ඉස්සරහට කියලා දැන් මේ වගේ මෙහෙම තියෙන කර්ව් එකක් තියෙන මොනිටර්ස් ලෝකෙට ඇවිල්ලා තියෙනවා. දැන් මේක A-level දරුවෙකුට තේරෙන්න ඕනේ ඔබ ඉන්නේ මේකේ හරි මැද කේන්දරේ. එතකොට හැම තැනටම තියෙන අරයන් සමානයි. එතකොට ඔබේ ඇහැට දැන් අර අනි මොනිටර්ස් වලට වගේ තියෙන දුරවල් වල වෙනසක් ඇති වෙන්නේ නැහැ. හැම තැනටම තියෙන එක හා සමාන දුරක්. ඇයි? එකම වෘත්තයකනේ ඔබ ඉන්නේ අරේනේ. මේක තමයි දැන් කාලේ දියුණු මොනිටර් වර්ගේ. මේව ගැන හිතනවා දැන් කාලේ. ටීවීත් මේ විදියට එනවා. ඒතර මොනිටර්ස් කියන එකත් වේගයෙන් පරිණාමය වෙනවා ලෝකේ. ඉස්සරහට ගමන් කරනවා. සෑම ආදානුපාංගයක්ම වෙනස් වෙමින් පවතිනවා. ඊළඟට තිරවල වාසි. දැන් තිර අලුත් වෙන්න තියෙන වාසි. වියදම අඩුයි. දැන් හරි ලාභයි පරිගණක තිර. ඒ වගේ විශ්වාසවන්තකයි. ඒ කියන්නේ හරියට වෙනස් වෙනවා හරි වෙලාවටම. විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන්නේ. consumer less power. දැන් ඔය ටීවී බලන තාලට බිලක් එහෙම ගියොත් එහෙම කොහොමද ගෙදරක කියලා හිතන්න. කොච්චර අඩු විදුලි බලයක්ද යන්නේ. අඩු විදුලියක් ගමන් කරන්නේ. රත් වෙන්නේ නැහැ. less heat අඩු රත් වෙන ප්‍රමාණය. කොච්චර වෙලා වැඩ කරත් ඒක උණුසුම් වීමක් වෙන්නේ නැහැ. තාක්ෂණය බොහොම හොඳට හදලා තියෙනවා. බොහෝ කාලයක් ජීවත් වෙනවා. long life. ගොඩක් කල් වැඩ කරන්න පුළුවන්කමක් ඒවට තියෙනවා. ඔය අපි කතා කරේ මොනිටර්ස් ගැනයි. ඊළඟ ප්‍රතිදාන උපාංගය printers අත්‍යවශ්‍යයි. printing hard copy අපි කියන්නේ දෘಢ පිටපත් ලබා ගන්න අපිට හරි වැදගත් printerේ. printing කියන එක නිකන් IT එකම යනවනේ printers කියලා. printers වර්ග ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ ටිකක් පැරණි එකක් අදත් පාවිච්චි කරනවා ලාභදායකයි dot matrix රිබන් එකක් දාලා මේ රිබන් එකේ පින්ස් වදිනවා. පින් කියන්නේ තිත් කියලා කියන්නේ පින් එක වැදියේදී තමයි අකුර හැදෙන්නේ. ක්වොලිටි එක ගුණාත්මක බව නම් පොඩ්ඩක් අඩුයි. හැබැයි හරි කරච්චලේ. රෝහලක පුස්තකාලයක මේක පාවිච්චි කරොත් එහම මිනිස්සුන්ට වැඩක් කරන්න වෙන්නේ නැහැ. මේ සද්දෙට බලාගෙන ඉන්න වෙන්නේ. නමුත් මේක හරි ලාභදායකයි. චර ගාන සද්ද තියෙනවා. ඒ උනාට ලාභදායකයි. තාක්ෂණිකව මේක බොහොම වටින උපකරණයක්. printers වලින් තියෙන රිබන් එකක් තියෙන්නේ. මේවා නම් බොහොම සද්ද අඩුයි. වැඩ කරනවා ඇහෙන්නෙත් නැහැ. ඩොට් එකක් තින්ත විදිනවා. ඉන්ක් ජෙට් එකක් කියන්නේ විදිනවා කියන එකනේ. ජෙට් එකනේ විදින්නේ ඉන්ක් ජෙට්.
තින්ත විදිනවා. පාට තින්ත විදිනවා. හරිම ගුණාත්මකව ඉහළයි නිහඬයි. හැබැයි මිල වැඩි. මේ ඉන්ක්ජෙට් තාක්ෂණය. ලේසර් දැන් කාලේ වඩාත් ජනප්‍රියයි. ලේසර් වලට දාන්නේ ෆොටෝකොපි මැෂින්ස් වලට දානවා වගේ කාබන් තීන්ත කුඩු වර්ගයක් පාවිච්චි කරන්නේ. මේකේ තියෙන ස්ථිතික විද්‍යුත් ආරෝපණත් එක්කයි ක්‍රියාත්මක වෙන්නේ. ස්ථිති විද්‍යුතය කියලා ඔබ කියන්නේ. ඒකේ ධන ඍණ ආරෝපණ අතර ඒ තීන්ත ගිහිල්ලා ආකර්ෂණය වෙනවා. ඒක තමයි මෙතන පාවිච්චි කරන තාක්ෂණය. රත් වෙලා ආරෝපණය කරනවා. ඒ print out එක එළියට ආවන් පස්සේ බලන්න පොඩක් උණුසුම් බවක් තියෙනවා. ඒ ඇති වෙන්නේ ආරෝපණ ස්වරූපේ ලේසර් printers වල වැඩ කරන. හැබැයි මේක ලාභදායකයි, වේගවත්, ජනප්‍රියයි මේ printerය. නිහඬයි. ඒක කාරණේ වලින් බොහොම ඉස්සරහින් ඉන්නවා මේක. graphic plotters. දැන් ඔය සිතියම් අඳින එක, ප්‍රස්තාව අඳින එක, මැප් එකක් අඳින එක වගේ දේවල් ටිකක් සංකීර්ණයි. ව්‍යුහාත්මක සංකීර්ණ උපකරණයක්. ඒ වගේ ඒවා හදන්න තමයි පාවිච්චි කරන්නේ plotter කියන උපකරණය. මේ ඩිජිටල් printing වලත් මේකේ කොටසක් තියෙනවා. ඒකට මේ plotters බොහෝ විට සංකීර්ණ. මේක යන්නේ XY කියන අක්ෂවල. ඕනම තැනකට ලක්ෂයක් තියෙනවා. XY ඒ ලක්ෂයට තමයි මේක print වෙන්නේ. plotting. හැම වෙලාවෙම එයා ප්‍රස්තාරයක කණ්ඩායම් තලය වගේ ගමන් කරනවා. ඒ printer head එකේ ඒ අවශ්‍යතාවලට ගමන් කරනවා. plotting කියලා මේ ක්‍රමයේ තාක්ෂණයට යන්නේ. plotters කියලා අපි කතා කරනවා. මේ මුද්‍රක වර්ගයත් ටිකක් වේදන් සහිත අඩුවෙන් පාවිච්චි කරන සංකීර්ණ මුද්‍රණ කටයුතු සඳහා පාවිච්චි කරනවා. දැන් අපි පරිගණකයේ ඇතුළට යන්නයි සූදානම්. ඔබට පේනවා මම ඉන්න තැන පරිගණකයක් තියෙනවා. මේ පරිගණකයේ ඇතුළට යන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මේක ඇතුළට යන්නයි ලෑස්ති වෙන්නේ. ඇතුළට යනකොට ඉස්සල්ලාම වැදගත්ම වචනේ තමයි මව්පුවරුව, මදර් බෝඩ්. දැන් මේ වචනේම බලන්නකො නිකන් මව් රට දරා ගන්නවා, සියල්ල රැඳෙනවා, මව මත. අන්න ඒ වගේ වචනයක් නෙන්නේ. හැබැයි මේකට දැන් මේන් බෝඩ් කියලාත් කියනවා. ඒතර මේ මව්පුවරුව මේන් බෝඩ් කියන වචනේම තමයි මේකට ගන්න තියෙන හොඳම උදාහරණය. මේ මත තමයි සියල්ලම හයි වෙන්නේ. සියල්ලම පවතින්නේ මේ මතයි කියන එකයි මෙතන තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් මව්පුවරුවත් එක්ක කම්පැබිලිටි වෙන තාලේ ගැන, ඒ සංගතතාවය, එකමුතුකම ගැන පොඩ්ඩක් අපි කතා කරන්න බලමු. මව්පුවරුව ගැන කතා කරන්නයි අපි ලෑස්ති වෙන්නේ. දැන් මව්පුවරුවේ ෂොකට් කියලා වචනයක් තියෙනවා. මේ ෂොකට් කියලා කියන්නේ මව්පුවරුවේ හයි කරන තැන්වලට එන්නේ ෂොකට් එකක්. මේ තැන්වල තමයි මේ මව්පුවරුවක් කියන්නේ පරිගණකයේ තියෙන වැදගත්ම දේ. පරිගණකයේ මොනිටරේ ගියොත්, ප්‍රින්ටරේ ගියොත්, මවුස්, කීබෝඩ් නැති වුණොත් ඒකට කමක් නැහැ. මදර්බෝඩ් කියන්නේ සිස්ටම් එකේ ලොකුම දේ නැතුව ගියා. දැන් පරිගණකේ නෑ වගේ තමයි. වටිනාම දේ මදර්බෝඩ්. මේ මතයි ඔක්කොම දේවල් හයි වෙලා තියෙන්නේ. හයි වෙලා තියෙන්නේ. දැන් මේ වැඩ කරන අපේ හිතවත් මේ මාමලාගේ උදව්වත් එක්ක මට ඔබට පොඩ්ඩක් ඕනනම් පරිගණකයේ තියෙන මේ මදර්බෝඩ් එක තියෙන තැන සහ ඇතුල් පැත්තට යන්නට පුළුවන්. මට ලොකු උදව්වක් කරනවා. ඔබට මේ හොඳ පාඩමක් ඉදිරිපත් කරන්නද සහයෝගයක් ලබා දෙනවා. මම මේ යන්නේ දැන් ඒ පරිගණකයේ තියෙන කොටස් ගැන කතා කරන්න. මෙන්න මේ පරිගණකයේ තියෙන මේ ඇතුළෙම තියෙන මම මේ පෙන්නන මෙන්න මේ පරිපත පුවරුව තමයි මදර්බෝඩ් කියලා අපි කියන්නේ. ඔබට පේනවා ඇති විවිධ දේවල් ඇවිල්ලා යත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. විදුලිය, දත්ත ගැලීම, මේ සියල්ල සයි වෙලා තියෙන්නේ මදර්බෝඩ් එකත් එක්ක. මේ තියෙන මදර්බෝඩ් එක. මේ මදර්බෝඩ් එකත් එක්කයි සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ කොටස තමයි ඊටම වැදගත් වෙන්නේ. මේකට තමයි සියලු දේවල් ෂොකට්ස් ඒ සියල්ල සම්බන්ධ වෙමින් පවතින්නේ. මේක හරි වැදගත්. ලොකු උදව්වක් ඔයගලන්ට මේ සියලු උපකරණ පෙන්වන්න මෙතෙන්දී අපිට. ඊළඟට අපි කතා කරන්න යන්නේ චිප්සෙට්. මේ පරිගණකයේ තියෙන චිප්ස් කිව්වම දන්නවද? පොටේටෝ චිප්ස්, අලපෙත්ත, චූටි පෙත්තක් වගේ තමයි දැන් කාලේ තියෙන බොහෝ දෘඩාංගවල තියෙන ගබඩා කිරීම තිබෙන්නේ. රොම් කියලා අපි කියන්නේ. ඒ ගබඩා කිරීම තියෙන්නේ. මේ මදර්බෝඩ් එකේ මත චිප්ස් ගොඩාක් තියෙනවා. මේ චිප්ස් වල තමයි රොම්. මේ ඇත්තටම රොම් ස්වරූපයක්. රීඩ් ඔන්ලි මෙමරි ස්වරූපයක්. මේ තුල තමයි දත්ත ගබඩා වෙලා පවතින්නේ. එතකොට චිප්සෙට් එකක් සපෝට් කරනවා මේ මදර්බෝඩ් එකට. මදර්බෝඩ් එක මතයි චිප්සෙට්ස් පවතින්නේ. ඊළඟට මේ විදුලි සැපයීම.
ඔබ ඒ ලෙවල් කරන උසස් පෙළ දරුවෙක් නිසා දන්නවා අපි අංකිත පරිපතවල ගිය සතියේත් කතා කරා මේ එක බිඳුව කියන සංඥා ක්‍රමයේ මත ක්‍රියාත්මක වෙන්නේ. එක බිඳුව කියන්නේ විභවාන්තර වෝල්ටේජ් වල වෙනස්කමක් ගැන අපි කතා කරා. මේ වෝල්ටේජ් වෙනස්කම් එහා මෙහා වෙනකොට හරි වෝල්ටේජ් එක දෙන්න එපා. මේ වෝල්ටේජ් එකනේ සියලු සංකේත මගේ රූපේ වෝල්ටේජ් එකක්. මගේ කටහඬ වෝල්ටේජ් එකක්. මේ බෝඩ් එක වෝල්ටේජ් එකක්. මේ ඔක්කොම වෝල්ටේජ් නේ. විභවාන්තර සංඥානේ. මේ විභවාන්තර වෙනස්කම් කොහොමද හරියට මදර් බෝඩ් එකට දෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒ වෝල්ටේජ් එකත් එක්ක ක්‍රියාත්මක. අපි මේ මොන දේවල් කිව්වත් කරත් අවසාන වශයෙන් විභවාන්තර වෙනසක් අපි. ඩිජිටල් සිග්නල් එකක් අපි. අංකිත සංඥාවක් අපි. අංකිත සංඥාවන් කොහොමද මදර් බෝඩ් එකට සපෝට් කරන්නේ. අන්න ඒ ගැන අපි කතා කරේ මේ එතෙන්දී. කොහොමද වෝල්ටේජ් සපෝට් එකක් ඇති කරන්නේ කියන එකයි අපි කතා කරන්නේ. මේවා ඔක්කොම ඉලෙක්ට්‍රොනික සංඥා. හරි සරලයි මේ தત્ත්වය. BIOS basic input output system මූලික ආදාන ප්‍රතිදාන පද්ධති. මම මෙතනදී BIOS කියලා කියන්නේ ඔය පරිගණකයක් දැන් ඔබේ පරිගණකයේ ඔබ ස්විච් එක දානවා කියලා කියනවනේ. ඔන් කරනවා කියලා කියනවනේ. දැන් බල්බ් එකක් ඔන් කරන එකයි පරිගණකයක් ඔන් කරන එකයි කියලා කතාවක් බෑනේ. බල්බ් එක නම් ඔන්. පරිගණකයක් බූට් කරනවා. ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් අපි පණ ගන්වනවා. පරිගණකයක් පණ ගන්නවද්දී ඔබ දකිනවා විවිධ අවස්ථා. අර මදර් බෝඩ් එකේ චිප්සෙට් වලින් ඒවයින් උපදෙස් ගන්න ඕනේ. චිප්සෙට් වලින් ඉන්ස්ට්‍රක්ෂන්ස් ගන්න ඕනේ. ඒවා ඉන්බිල්ට් ඉන්ස්ට්‍රක්ෂන්ස්. ඒවා ලබා ගන්න ඕනේ. ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ලබා ගන්නකොට ඉස්සෙල්ලාම ලබා ගන්න උපදෙස් තමයි BIOS basic input. වචනෙම තියෙනවා මූලික ආදාන ප්‍රතිදාන පද්ධති. BIOS ඔය පරිගණකයක් බූට් වෙනකොට ඒ සීක්වන්ස් එකේ පිළිවෙල අනුපිළිවෙල අපි ගත්තොත් මුලින්ම කියවෙන්නේ BIOS ගැනයි අපි කතා කරන්නේ. කොහොමද BIOS වලින් කම්පියුටර්ස් වැඩ කරගන්නේ? ඊළඟ CMOS ගැන, POST ගැන අපි ටික ඉස්සරහට අපි කතා කරගෙන යනවා. නමුත් මේ මදර් බෝඩ් එකේ එහෙම නැත්නම් කියන මව්පුරුවේ තියෙන BIOS හරි වැදගත් පරිගණකයේ වැඩ කරගන්න. ඒකට ඔබට තියෙනවා මදර් බෝඩ් එකේ මේ චිප්ස් වල තියෙන උපදෙස් ටික මැකිලා ගියා කියලා හිතන්න. මොන හරි හේතුවක් මත මැකිලා ගියා. එහෙම මැකින්නේ නැහැ. මැකිලා ගියොත් හරියට ඔබ අනුතරකින් ඔළුව වැදිලා අගක් මුලක් නැතුව ඉන්න මිනිස්සෙක් වගේ. දැන් අපි IT කරන මිනිස්සු කියන්නේ කෙනෙක්ගේ කෙලින්ම තියෙන BIOS ඒ චිප්ස් අවුල් වෙලා තියෙනවා. ඒක ඉවරයි පරිගණකේ වැඩ කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. එහෙනම් පරිගණකයේ ක්‍රියාකාරීත්වය සඳහා මේ මදර් බෝඩ් හි තියෙන BIOS මූලික ආදාන ප්‍රතිදාන පද්ධති ඉතාම වැදගත් කියන එකයි මම මේ කතා කරන්නේ. මේ BIOS වල වෙනස් කිරීම යම් ප්‍රමාණයක් කරන්න පුළුවන් ඔබට බාහිරින් ඉඳලා. නමුත් සමස්තය වෙනස් කරන්න බෑ. පොඩ බලන්න මේ BIOS setups වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඒවා වෙනස් කරලා බලන්න. සමහර වෙනස් කරලා ප්‍රශ්න තියෙනවොත් ඒ ප්‍රශ්න තුල ඉගෙන ගන්නට ඕනේ. BIOS වෙනස් වීම ගැන බලන්න ඕනේ. එහෙමනම් දුවල පුතාලා මේ කතා කරේ පරිගණකේ මව්පුවරුව කොහොමද මේ ක්‍රියාකාරීත්වයට සැකසුම් වලට සහයෝගය දක්වන්නේ කියන එකයි. අපි ආදාන කතා කරා, ප්‍රතිදාන කතා කරා, ඊළඟට අපි කතා කරා මොනවා ගැනද? සැකසුම්. මව්පුවරුවත් එක්ක කොහොමද සහයෝගයෙන් වැඩ කරන්නේ? සංගතතාවය එකතු වෙන්නේ කොහොමද? දැන් ඒ කියන්නේ සංගතතාවය කියන්නේ මේ සියලු දෙනා එකට එකතු වෙන්න ඕන. තනියෙන් වැඩ කරන්න බෑ. ඉන්ඩිවිජුවලි වැඩ කරන්න බෑ. ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. දැන් මේ මං ඉන්න වැඩ කරනවා වගේ මං විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් එකට එකතු වෙන්න ඕනේ. සංගතතාවයක් තියෙන්න ඕනේ. නැත්තම් මම මෙතන කතා කරලා කෑ ගහලා කියලා වැඩක් නැහැ. සංගතතාවයකට ලක් වෙන්න ඕනේ. ඒ සියල්ල එකට එකතු කර ගන්නට ඕනේ. එහෙමයි මෙතෙන්ද ක්‍රියාත්මකාරීත්වය ඇති වෙන්නේ. පරිගණකයේ ක්‍රියා කරනනෙත් එහෙමයි. ඒ ආදාන ප්‍රතිදාන ආචායන ඒ මව්පුරු සියල්ල එකට එකතු කර ගන්නවා. මෙන්න මේක තමයි ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ. එකට එකතු වෙලා කෝඩිනේට් වෙලා මේ වැඩේ කෙරෙන්නට ඕනේ. අපි ඊළඟට යන්නේ ආචායන උපාංග. ස්ටෝරේජ් ඩිවයිසස් ගැනයි අපි කතා කරන්නේ. ස්ටෝරේජ් ඩිවයිසස්. ස්ටෝ කරනවා කියන්නේ ගබඩා කරනවානේ. මම මේ පාඩම අරගෙන ඉන්නේ පෙන් එකක.
එහෙම නැත්නම් hard disk එකක. එහෙම නැත්නම් ඔයගොල්ලන් කියයි CD එකක අපි ගෙනියනවා. DVD එකක් ගෙනියනවා. මේ ආචායන උපාංග කියන්නේ පරිගණකයක පවතින දත්ත හෝ තොරතුරු ගබඩා කරලා ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් ක්‍රමය ගැනයි. විවිධ මාධ්‍යලින් ස්ටෝර් කරගන්න පුළුවන්. සමහර ඒවා චුම්බකව මැග්නටික්, සමහර ඒවා ප්‍රකාශ ඔප්ටිකල් පුළුවන් ගබඩා කරගන්න. සමහර ස්ථිතිකව ස්ටැටික්ස් ගබඩා කරගන්න පුළුවන්. චුම්බක, මැග්නටික්, ඔප්ටිකල්, ප්‍රකාශ, ස්ථිතික, ස්ටැටික්ස් මේ ක්‍රම වලට ගබඩා කරගන්න පුළුවන්. මේ උපාංග කීපයක් ගැන අපි මේ දැන් කතා කරන්නේ. මේකත් හරි වැදගත් ආචයන උපාංග ගැන. ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ hard disk එක ගැන. ඔබේ වචනේ hard එක. මේක magnetic hard disk එකක්. internal magnetic hard disk එකක්. මම ඔබට පෙන්නනවා මේ තියෙන්නේ කම්පියුටර් එක තියෙන hard disk එකක්. මේක ලොකු මතකයක් තියෙනවා. මේක තමයි පරිගණකය තුළ තියෙන ලොකුම මතකය. දෘඩ තැටිය hard disk එක. මේක තමයි ලොකුම මතකයේ පරිගණකයේ තියෙන. දැන් මෙහෙම බැලුවම පේන්නේ නෑනේ. චුට්ටක් ඉන්න. මම මේක ගැලෙව්වා. මේ බලන්න. මේක ඇතුලේ තියෙන සිලින්ඩර් ආකාරව මෙන්න මේ වගේ තැටි. මේ වගේ තැටි තුනක් විතර තියෙනවා. ඒ හැම තැටියක්ම කියවන reading writing head එකක් තියෙනවා. මේ reading writing head එකක් තියෙනවා. මේක වේගෙන් වැඩ කරනවා. ඔබේ ගෙදර තියෙන පරිගණක hard disk එක ගාලා මේ මම වගේ කරකවන්න ලෑස්ති වෙන්න එපා. ඒ වුණොත් අලුත් hard disk එකක් ගන්න පුළුවන්. ගඩෙන් එච්චරයි තියෙන්නේ. ඒ හින්දා මේක වැඩ කරන්නේ. මේක තමයි ලොකු මතකේ. මේක හරිම වේගෙන් access කරනවා. fast access. වේගෙන් වැඩ කරනවා. ලොකු මතක ප්‍රමාණයක් තියෙනවා. large capacity of memory. මේක වේගවත්. සෑම පරිගණකයේ තියෙන වැදගත්ම කොටස තමයි hard disk එක. මේක එතකොට මේ තියෙන්නේ hard disk එක අපි පෙන්නනවා. අර මම කිව්වේ රූප දෙකනේ අපි දැන් ඔය ඔබට මේ කැමරාවේ සායෙන් මේ මම ලබා දුන්නේ ඔබට. මේ බලන්න. මේ සිලින්ඩරාකාර වේගෙන් කියවනවා. මේක තමයි කියවන්නේ. මේක තුල ලොකු මතකයක් තියෙනවා. දැන් කාලේ මේ මතකය ටෙරාබයිට් එකක් විතර වෙනවා. ටෙරාබයිට් එකක් විතර. ලොකු මතකයක් තියෙන hard disk තියෙනවා. දැන් කාලේ ඔබේ පරිගණකයේ විශාල මතකයක් මේක තුල තියෙනවා. දැන් මේ hard disk එක කියන එක එළිය ගෙනියන්නත් පුළුවන්. ඒ කියන්නේ external hard disk එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ හයි කරලා USB වලින් දත්ත ගබඩා කරන්න. මේව පාවිච්චි කරන්නේ ඔය පරිගණකවල තියෙන වැදගත්ම දෙයක් තමයි අනුපිටපත් බෑකප් කියලා අපි කියන්නේ. අදිස්සේ මේ පරිගණකයට මොන හරි කරදරයක් වුණා. අනේ මගේ වටිනා දත්ත ටික ඔක්කොම මේ එක්ස්ටර්නල් hard disk එකේ තියෙනවා. අනුපිටපතක් තියෙනවා. බෑකප් එකක් තියෙනවා. බෑකප්ස් වලට තමයි ඇත්තටම මේක වැදගත් වෙන්නේ. එයා මෙහා ගෙනියන්න ආරක්ෂාවට. මේකත් ජංගම. මේකේ තියෙන තාක්ෂණය අර තාක්ෂණයමයි සමහර වෙලාවට පොඩි ස්ටැටික්ස් තාක්ෂණයක්, ස්ථිතික තාක්ෂණයක් තියෙනවා. මේ තියෙන්නේ ජනප්‍රියම ක්‍රමයක් නේ. ලාභදායක ක්‍රමයක් නේ. CD, DVD, Blu-ray. මේ ඩිස්ක් වල විස්කම්බ එක වගේ, ඝනකම එක වගේ, දැක්කමත් එක වගේ. ඒ වුණාට බලන්න CD එකක පෙන්නන්නේ 700 මෙගාබයිට් 700 මෙගාබයිට්ස් ආසන්න වශයෙන්. DVD 4 to 8 GB GB 8ක් 4ක් තියෙන්නේ. Blu-ray 25ක් 125ක් GB ලොකු මතකයක්. දැන් චූටි බබාලාට හිතෙන්න ඕනේ දැන් මොකද්ද මේකේ තේරුම? මේ එකම විදිහේ තිබ්බම මේ තුනේ තියෙන මතක ධාරිතා තුනකට මේක වෙනස් වෙන්නේ කොහොමද? ඒක මෙහිමයි වෙන්නේ. මෙන්න මේ CD, DVD සහ Blu-ray වල තිත් තියෙන්නේ. දැන් ඔබ හිතාගන්න මෙන්න මේ වගේ පොඩි සරල උදාහරණයක් හිතාගන්න. ඔබ වහලේ උසම තැනට ගිහිල්ලා බෝලයක් උඩ දාලා අල්ලන්න. ඒක උඩට ගිහිල්ලා එන්න යන වෙලාවයි වහලේ කොටම තැනට ගිහිල්ලා බෝලේ උඩ දාලා අල්ලන්න. ඉක්මනට බෝලේ එනවනේ. අර බලන්න අර බෝලේ උඩ ගිය තරමට පරක්කුයි. අඩුවෙන් උඩ ගියාම ඉක්මන්. මෙතනත් එහෙමයි. සිදුරක් තියෙනවා. සිදුරට ලේසර් එක ගියාම එක, සිදුර නැති තැනට ලේසර් එක ගියාම බිඳුව. අන්න එක බිඳුව. එක වැඩි දුරක් යනවා, බිඳුව අඩු දුරක් යනවා. එක බිඳුව හැදෙන තාලේ. එතකොට මේ තිත් හැදෙන මේ සිදුරු වල තියෙන ඝනත්වය අනුවයි වෙනස් වෙන්නේ.
CD වල සිදුරු ඈතින් පිහිටන්නේ අඩු මතකයක්. DVD වල සිදුරු චුට්ටක් ලංව පිහිටන්නේ ඊට වඩා වැඩි මතකයක්. Blu-ray වල සිදුරු ඉතාමත් ආසන්නව පිහිටන්නේ වැඩි මතකයක්. දැන් මේක ප්ලාස්ටික් තැටියක්. බොහොම ලාභයි. රුපියල් 100ක් වෙන්නේ දැන් කාලේ DVD එකක්. ප්ලාස්ටික් තැටියක්. මේ තැටිය කොහොමද දත්ත ගබඩා වෙලා තියෙන්නේ? ඔබට බලුවට පේන්නේ අලුත් එකකුයි පාවිච්චි කරපු එකට වෙනස නැහැ. නමුත් තියෙනවා මිලියන ගණනක්, ලක්ෂ ගණනක් සිදුරු මේක තියෙන්නේ. මේක ලේසර් එකෙන් කැරකෙන වෙලාවේ ඒ එක බිඳුව කියවන ක්‍රමෙන් තමයි දත්ත ඩිජිටල් ආකාරයට එකතු වෙන්නේ. මේක පොඩ්ඩක් කල්පනා කරන්න. මෙතන තියෙන ඒ දත්තවල ප්‍රමාණය මතයි මේ සියල්ල වෙනස් වෙන්නේ. පැහැදිලි ඔබට. එතකොට ප්‍රකාශ තැටි ඉතා ජනප්‍රියයි. මේවා එහා මෙහා ගෙනියන්න පුළුවන්. ලාභදායකයි. අඩු මිලකට වැඩ කරගන්න පුළුවන්. ඒ හින්දා මේක ලේසි. දැන් මේවා පාවිච්චි වෙනවා අඩුයි. මැග්නටික් ටේප් අඩුයි පාවිච්චි වෙනවා. නමුත් පාවිච්චි කරනවා large amount of data. විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න. දවස පුරාම දත්ත ගබඩා වෙන්න. අපි තුමු දුරකථන සමාගමක, රූපවාහිනී සමාගමක දවස පුරාම කරන දේවල් දීර්ඝ ලෙස ගබඩා කරලා තියාගන්න. පාවිච්චි කරනවා tapes. large amount of data. මේකේ හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. කැරකි යනකොට පරණ data ඇතුළට යනවා. හදිසියට DVD එකක්, hard disk එකක් වගේ ටක් ගාලා කියවන්න පුළුවන්කමක් නැහැ. අර sequential excel කියලා කියන්නේ ශ්‍රේණිගතව කියවන්න පුළුවන්. ඒ වුණාට මේක විශාල ප්‍රමාණයක් දත්ත ගබඩා වෙනවා. පරිගණකවල මූලික කාලේ අපි කතා කරන 1950 60 කාලේ ජනප්‍රියම තිබ්බේ මැග්නටික් ටේප් කැසට් වගේ වචන ඔබට මතක ඇතිනේ. දැන් නම් ඒවා හරි අඩුයි. ඒවා තියෙනවා පරිස්සම් කරගන්න. ඉදිරි කාලේ තව වටින්න පුළුවන් කාට හරි පෙන්වන්න ඒවා. ඊටම ජනප්‍රිය ආචාර්ය උපාංග. මේවා පොඩි ස්ටැටික් ස්වරූපයක් තියෙන, ස්ථිතික ස්වරූපයක් තියෙන. මේ තියෙන්නේ ඔබ බොහොම ජනප්‍රිය පෙන් එකක් කියන ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක්, සැනලි මතකයක්. මතක පතක්, මෙමරි කාඩ්, මෙමරි චිප් ඊටම ජනප්‍රියයි දැන් කාලේ. දැන් මේවා තියෙන සැනලි කියලා කියන්නේ ස්ථිතික විද්‍යුත් ස්වරූපයක්. මම ඔබට පොඩි මතකයක් දෙන්න. කඩදාසි කෑලි ටිකක් කඩලා මේ සුඩින් දාලා අර පොලිතීන් එකක් අරන් ඔලිව අතුල්ලලා මෙහෙම ලං කරන්න. ඒ කඩදාසි කෑලි ටික උඩ පනිනවනේ. ස්ථිතිකයි. අන්න ඒ වගේ මතු පිට පවතින ස්වරූපයක තමයි මේකේ දත්ත ගබඩා වෙන්නේ. මේක හරිම ලාභදායි. හරි ලේසි. එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඉක්මනට වැඩ කරන්න පුළුවන්. දැන් කාලේ මේ මතකපත් මෙමරි චිප්ස් ආකාර කීපයකින් පවතිනවා. ගොඩක් ආකාර වලින් තියෙනවා. දැන් මේකේ ආකාර කීපයක මෙමරි චිප්ස් දැන් කාලේ පාවිච්චි වෙනවා. විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්කමත් මේකේ තියෙනවා. ඒ වගේම මේ සැනලි මතකයේ ඊටම ජනප්‍රියයි ලෝකයේ තුල. පෙන් එකක් කියන්නේ අයිම නැත්නම් අපි කියන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් කියලා කියන්නේ. මේක තුල විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි කතා කරගෙන ආවේ ආචයන ගැන. එතකොට ආචයන වල ස්ටෝරේජ් ඩිවයිස් වල අපි හුඟක් කතා කරේ hard disk එකක් ගැන, internal external අපි බැලුවා, ගලවලා බැලුවා hard disk එකක් ගැන. ඊළඟට අපි DVD, CD, Blu-ray ගැන අපි කතා කරා. ඊළඟට අපි කතා කරා memory card systems ගැන කතා කරා. නැත්නම් අපි කියන ස්ථිතික විද්‍යුතය ගැන අපි කතා කරා. ඊළඟට මතක ඇති අපි කතා කරා මොනවා ගැනද? මේකෙදිම අපි කොටසක් ගැන කතා කරා, ටේප්ස් ගැන කතා කරා. හොඳයි. අපි පොඩ්ඩක් කෙලවරකට දැන් පාඩමේ ඇවිල්ලා තියෙනවා. පරිගණන ආකාර. දුවල පුතාලා පොඩ්ඩක් හොඳට අහගෙන ඉන්න වෙලාවකට අපි ඇවිල්ලා ඉන්නවා අපෝ. පරිගණනය කම්පියුටිං. දැන් මම ගිය සතියේ පාඩමේත් කියලා දුන්න ඕගොල්ලන්ට පරිගණනය කියලා කියන්නේ මේ ගැටලු විසඳන ගණනය කරන ක්‍රමය කියලා අපි කියන්නේ. දැන් මේ පරිගණක ආකාර නෙවෙයි මේ පරිගණන ආකාර computing types. දැන් මේ පරිගණනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් ලෝකේ තියෙනවා. සමාන්තර parallel computing, ජාලක grid computing කියලා. මතක තියාගන්න දුවල පුතාලා තව කියනවා. දැන් කාලේ අලුතෙන් cloud computing වල පරිගණනය. distribute computing
විභේදන පරිගණනය කියලා ක්‍රම වලට අපි ලෝකේ එනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපේ විෂය නිර්දේශයේදී අපි කතා කරනවා සමාන්තර පරිගණනයයි ජාලක පරිගණනයයි. මොකද්ද මේ වෙනස? චුට්ටක් හොඳට කල්පනා කරනවා. සමාන්තර පරිගණනය. පරිගණකයකට එනවා ගැටලුවක්. ප්‍රශ්නයක්. ලොකු වැඩසටහනක් වෙනවා. මේ ලොකු වැඩසටහන අපි කොටස් අණු කොටස් වලට විභේදනය කරනවා. කොටස් වලට කඩනවා. කඩලා එක කොටස් වෙනම විසඳනවා. එක කොටස් වෙනම ප්‍රොසෙස් කරනවා. අර ස්මෝල් පීසස් වෙනම වැඩ කරලා අවසාන වශයෙන් එකට එකතු කරනවා සමාන්තරව. අවසාන උත්තරය දක්වා ගමන් කරනවා. ගැටලුව කුඩා කොටස් වලට වෙන් කරලා සියල්ලම එකවර විසඳලා එකට එකතු කරනවා. ඔබට පේනවා මේ රූපේ පවා. සමාන්තර පරිගණනයේදී ප්‍රොබ්ලම් එක කොටස් වලට කඩනවා. වෙන ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් අනුව වැඩ කරලා අවසාන වශයෙන් සමාන සියල්ල සකස් කරනවා. සමාන්තර පරිගණනය. මේක අපිට කරන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් අපිට ආවම ඒ ප්‍රශ්නේ අපි කීප දෙනෙකුට කඩලා දෙනවා. ඔක්කොම එකතු වෙලා ප්‍රශ්න උත්තරේ හොයනවා. එහෙම පොඩ්ඩක් හිතා ගන්නකො. ඒ වගේ ක්‍රමයක් ගැන අපි කතා කරන්නේ. වැඩසටහනක් හෝ ගැටලුවක් අණු කොටස් වලට වෙන් කරලා ඒ කුඩා කොටස් වෙනම විසඳලා සකස් කරලා සමන්ත වැඩසටහනට යන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. parallel computing small pieces වලට වෙන් කරලා එකට එකතු කරලා වැඩ කරන්නයි මේ අපි ලෑස්ති වෙන ක්‍රමය. parallel computing සමාන්තර පරිගණනය කියලා කියන්නේ. මේක කම්පියුටර්ස් වල වැඩ කරන එක්තරා විදියක ක්‍රමයක්. මෙහෙම පරිගණක වැඩ කරනවා. ඊළඟ ක්‍රමය පරිගණනාකාරයේ ජාලක ග්‍රිඩ් කම්පියුටිං කියලා කියනවා. මේක මීට වඩා හුඟක් වෙනස්. මේ පරිගණකයට ගැටලුව හෝ මෙහෙවීම බාරව ඉන්නේ ලොකු පරිගණකයක්. මේක අපේ වචනෙන් කියනවා නම් සුපිරි පරිගණකයක්. සුපර් කම්පියුටරයක් ප්‍රශ්න තියාගෙන ඉන්නේ. මේ ප්‍රශ්නේ එයා අන්තර්ජාලය හරහා ඉන්ටර්නෙට් එක හරහා බොහෝ පරිගණකවලට උපාංගවලට බෙදා හරිනවා. ඒ පරිගණක එක මට්ටමේ තියෙන්න පුළුවන්. අපි කතා කරමු මේන් ෆ්‍රේම් වෙන්න පුළුවන්, මිනි ෆ්‍රේම් වෙන්න පුළුවන්, මයික්‍රෝ කම්පියුටර්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කුඩා කොටස් වෙන්න පුළුවන්. මේගොල්ලන්ට බෙදා හරිනවා ඔක්කොටම. අවසාන වශයෙන් ඒ සියල්ල එකට එකතු කරලා ගන්නවා. ඒ ගැටලුව කඩන්නේ ගැටලුව බෙදා හරිනවා පරිගණකවලට බෙදා හරිනවා. ජාලක පරිගණකේ. මේක පැහැදිලිවම අන්තර්ජාලය හරහා සිදු කරන්නට ඕනේ. අන්තර්ජාලය හරහා තමයි ඒ බෙදා හැරීම් සිදු කරන්නේ. විවිධ මට්ටමේ පරිගණක. එමේ කියන්නේ එක ධාරිතා තියෙන, එක වේග තියෙන පරිගණක වලටයි අපි මේක බෙදා හරින්න සූදානම් වෙන්නේ. යම් ගැටලුවක් විසඳීම සඳහා එකිනෙකට සම්බන්ධ විවිධ මට්ටමේ පරිගණක. විවිධ මට්ටම කියලා කියන්නේ ඒවයේ තියෙන කැපැසිටි හැකියාවල් විවිධ මට්ටමේ පරිගණක වලට බෙදා හරිනවා. ඒ බෙදා හැරලා ඒ සියල්ලම එකතු කරලා ඒගොල්ලෝ වෙනම ස්වාධීනව ඉන්ඩිපෙන්ඩන්ස් වැඩ කරනවා. දැන් ඒ කුඩා කොටස ඉන්ඩිපෙන්ඩන්ස්. ඒ කියන්නේ එයා තනියෙන් ඒ වැඩේ කරනවා. ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ කවුරු මතවත්. ස්වායත්තව ඒ කටයුත්ත කරනවා. කරලා අවසාන වශයෙන් එකට එකතු කරලා මේ ක්‍රියාවලිය සිදු වෙනවා. මේක ටිකක් ලොකු සිද්ධාන්තයක් අපි කතා කරනවා. පරිගණනය කරන ප්‍රධාන ක්‍රමවේද දෙකක්. එකක් අපි කතා කරේ parallel සමාන්තර පරිගණනය. ගැටලුව කුඩා කොටස් වලට කඩලා කුඩා කොටස් වෙනම ක්‍රියාත්මක වෙලා එකට එකතු වෙනවා. දෙක ජාලක ග්‍රිඩ් කම්පියුටිං. ගැටලුව සුපිරි පරිගණකයක් විසින් විවිධ මට්ටමේ හැකියාවන් තියෙන, ධාරිතාවයන් තියෙන, හැකියාවන් තියෙන. ඒ කියන්නේ ඒවා එක ඩිෆරන්ස්ඩ් පර්ෆෝමන්ස් තියෙන මැෂින්ස් වලට බෙදලා හරිනවා. බෙදලා හරලා ඒ සියල්ල එකට එකතු කරනවා. එකට එකතු කරලා තමයි අපි ඊළඟ ක්‍රියා පරිගණනය කරන්නේ. දුල පුතාලා පොඩ්ඩක් තව බලන්න මේකේ ඊළඟ කොටසට අපි ඉස්සරහට දැන් කාලේ කතා කරනවා ක්ලවුඩ් කම්පියුටිං. වලාකුළු පරිගණනය. ඒ කියන්නේ ඔය යර්තල පාසුකම්, මෘදුකාංග සහ ඒ ප්ලැට්ෆෝම් පරිසරයේ වෙනම තියෙන පරිගණනය ගැන අපි කතා කරනවා. වලා පරිගණනය. ඩිස්ට්‍රිබියුට් කම්පියුටිං
මේ වගේ අලුත් කම්පියුටර් සිස්ටම්ස් ඒ කියන්නේ කම්පියුටර් ක්‍රියාත්මක වෙන පරිගණනය සිදු කරන ආකාර කීපයක් ලෝකේ තියෙනවා. අපි මේ විෂය නිර්දේශයේදී ප්‍රධාන වශයෙන් කතා කරේ ජාලක පරිගණනයයි අනිත් එක මොකක්ද අපි කතා කරේ සමාන්තර පරිගණනය parallel computing and grid computing ගැන. දැන් ඔන්න මේ දවස් ඇතුළතදී අපි මේ පරිගණකය ගැන කතා කරන්නයි මේ ලෑස්ති වුණේ. අපි අවසාන වශයෙන් මේ පරිගණකයට මම චුට්ටක් අත තියලා ඔබ ඉදිරිපත් කරනවා. මේ පරිගණනයේ මේ තියෙන්නේ විදුලිය බෙදා හරින කොටස. power supply unit එක. අපි කිව්වේ voltage එක වෙනස් කරන්නේ මෙයා. hard disk එකක් මෙතන තියෙනවා. මේ තියෙන්නේ hard disk එක. මේ තියෙන්නේ DVD CDs දාන CD ROM එක. මේ පරිගණකයේ සැකසුම් මේ chips BIOS මේ ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. බලන්න ආචාර්ය උපාංග සැකසුම් උපාංග පරිගණකයේ තියෙන මව්පුරේ සංගතතාවය සියල්ල. දැන් මේ වයර් එකක් එහෙම මේ කේබල් එකක් එහෙම ගැලෙව්වොත් මේ ගැලවෙන්නේ දුඩාංග තැටියයි එක තියෙන සම්බන්ධය. මේ ගැලවෙන්නේ DVD ROM එකත් එක්ක තියෙන සම්බන්ධය. මේ තියෙන power supply එක. විදුලිය සැපයීම තමයි මේ නැති වෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. මේක වයරයක් එම අඩු වෙලා ඊළඟට පරිගණකේ වැඩ කරන්නේ නැහැ. සියල්ල එකට එකතු වෙලා තියෙන්නේ. එහෙමනම් දොළ පුතාලා අපි මේ පාඩමේ ඉගෙන ගත්ත ටික එකට එකතු කරලා බලමු. එකට එකතු කරමු. දැන් තේරෙන්නට ඕනේ පරිගණකය කියන්නේ මේ ටක් ගාලා පත් වෙන බල්බ් එකක් නෙවෙයි කියලා. පරිගණකයක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ බොහෝ කොටස් වල එකට එකතු වෙලා වැඩ කරන දෙයක්. ආදාන input device. ප්‍රතිදාන output device. storage ආචයන. ඊළඟට මේ සියල්ල සංගතව ක්‍රියාත්මක වෙන motherboard එක. මව්පූර්ව sockets අනිත් සියල්ල සම්බන්ධ වෙන බව ඔබට පැහැදිලිව පේන්නට ඕනේ. මේ සියල්ල එකට එකතු වෙලා තමයි පරිගණකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර පරිගණක පද්ධතිය කියන වචනේ අපි ආවේ. දැන් මම ඉස්සෙල්ලාම කිව්ව කම්පියුටර් සිස්ටම් පරිගණක පද්ධතිය කියන වචනෙට මම සාධාරණව පැහැදිලි කිරීමක් කරා. තනිව වැඩ කරන්න බැරි බව පැහැදිලි කරා. මේ ඔක්කොම එකට එකතු වෙන්න ඕන කියන එක ගැන මම පැහැදිලිව කතා කරා. එහෙනම් අපේ දුවල පුතාලාට හොඳට මේ පාඩමේදී අපි බොහොම ඕනකමින් කියලා දෙන්නේ පරිගණකේ මෙන්න මේ සියලු පද්ධතීන්ගේ එකමුතුව එකට එකතු වීම තමයි ඔබ මම අපි අත්විඳින පරිගණකය කියලා කියන්නේ. ස්වාධීන නැහැ එක එක් කොටස්. මේවා එකිනෙකට බැඳිලා තියෙනවා. එකක් මත පරායත්තයි. ඩිපෙන්ඩ් වෙනවා මේ සියල්ල. මේ ඔක්කොගේම එකතුවක් තමයි පරිගණකය කියලා අපි කතා කරන්නේ. නැවත වරක් කියනවා නම් ආදාන විවිධ වර්ගයේ ආදාන උපක්‍රම. ප්‍රතිදාන විවිධ වර්ගයේ ප්‍රතිදාන උපක්‍රම. ආචයන විවිධ ආකාරයේ තාක්ෂණයේ ආචයන උපක්‍රම. සියල්ල පරිගණකයේ තියෙන මව්පූර්වට සංගත වෙනවා. අවසාන වශයෙන් පරිගණනය කරන ආකාර දෙක. ප්‍රධාන වශයෙන් සමාන්තර පරිගණනය parallel computing සහ grid අපි කතා කරන ජාලක පරිගණනය කියන ක්‍රමය හරහා පරිගණකයේ ක්‍රියාකාරී හැසිරීම සිදු වෙනවා. මේ පාඩමේදී ඔබට මම යෝජනා කරනවා ගුරුවරයෙක් හැටියට පරිගණකයේ ඇතුළට එබෙන්න. හැකි වෙලාවක පරිගණකයක් ගලව පරිගණකයක ඇතුළට ඔළුව දාලා බලන්න. ඒක තුල හුඟක් රහස් අලුත් දේවල් ඔයගොල්ලන්ට දැනගන්න තියෙයි. ඒක තමයි උසස් පෙළ දරුවෙක්ට තියෙන අත්‍යවශ්‍යතාවය. මතු පිටින් පමණක් නෙවෙයි මේ පරිගණකයේ ඇතුළට යන්න. මේ ඇතුළේ තියෙන කොටස් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන තාලෙ ගැන හොඳට බලන්න. මේක ඇතුලේ ගොඩක් රහස් තියෙනවා. අලුත් දේවල් තියෙනවා. මේක ඉගෙන ගැනීම තමයි මම ඔබට ගුරුවරයෙක් හැටියට තාමත් මොනකමින් යෝජනා කරන්නේ. අපේ මේ පාඩම ඔබට YouTube නාලිකාව ලෙස බලන්නත් පුළුවන්. NI YouTube නාලිකාවෙන් බලන්න පුළුවන්. මේ පාඩම ඔබට අපිත් එක්ක එකතු වෙලා විවිධාකාරයෙන් නරඹන්නට පුළුවන්. එහෙමනම් අද දවසේ පාඩමට එකතු වුණ සියලුම දුවල පුතාලට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. නැවතවරක් මම මතක් කරනවා අද අපේ පාඩමේදී අපි කතා කරේ පරිගණකයේ
කොටස් එකට එකතු වෙලා කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන එකයි අපි අද කතා කරේ. එහෙමනම් මේ පාඩමේ කතා කරපු ආදාන ප්‍රතිදාන සහ අනිත් කොටස් ගැනත් මේ පරිගණන ආකාර ගැනත් තවදුරටත් ඔබට හොයන්න බලන්න වැඩි අවබෝධයක් ලබා ගන්න පරිගණකේ තුලට ඇතුළට ගිහිල්ලා මේ ගැන හොයන්නට ආරාධනා කරනවා මම. ඒ ආරාධනයත් සමගින්ම මම ඔබට මේ පාඩමේ අවසාන කුර්ස මේ අනුව අවසන් කරනවා. එහෙමනම් අපේ දොළ පුතාලට බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. ආයිබෝවන්.